හරි මාතෘකාවක් කියන්නේ ඩයෝඩ් වල ප්‍රයෝජන නැත්නම් ඩයෝඩ් වල යෙදී. ඩයෝඩ් වල යෙදී. ඩයෝඩ් වල යෙදී. ඩයෝඩ් වල යෙදී. හරි. පළවෙනි යෙදීම තමයි පුතේ අපි දැන් මේ වෙනකොට කතා කරලා ඉවර කරේ. මොකක්ද? ඩයෝඩ් වල පළවෙනි යෙදීම තමයි මොකක්ද? ඍජුකරණය කියලා කියන්නේ. පැහැදිලිද? ප්‍රත්‍යාවක් ධාරාවක් මොන ධාරාවක් බවට පත් කිරීම? සරල ධාරාවක් බවට පත් කිරීම. ලියන්න එක ඍජුකරණය කිරීම. ඍජුකරණය කිරීම. ඍජුකරණය. ඩයෝඩ් වල පළවෙනි ප්‍රයෝජනය නැත්නම් පළවෙනි අවස්ථාව තමයි ඍජුකරණය කියලා කියන්නේ. ඒ ඩයෝඩ් එක පළවෙනි යෙදීම. හරිද? ඊට පස්සේ මේ ඩයෝඩ් එකක් අපිට යොදා ගන්න පුළුවන් ස්විච් එකක් විදිහට. ඩයෝඩ් එකක් යොදා ගන්න පුළුවන් මොකක් විදිහටද? ස්විච් එකක් විදිහට. දැන් මේ බලන්න මේ අවස්ථාව. මේ අවස්ථාවෙන් හිතන්න. මේ අවස්ථාව ගැන හිතන්න. හරි. මේ තියෙන්නේ එක ඩයෝඩ් එකක්. මේ තියෙන්නේ තව ඩයෝඩ් එකක් කියලා හිතන්න. හරිද? දැන් මේ තියෙන්නේ ඩයෝඩ් එක. මේ විදිහට බැටරි සම්බන්ධ කරලා දෙනවා ධන ඍණ. ඊට පස්සේ මේ තමයි ස්විච් එක. හරි මේ තමයි ස්විච් එක. S කියලා අරන් කරන්න. මෙතන තියෙනවා බල්බ් එකක්. හරි. මේ පරිපථය ගැන හිතන්න. මේ පරිපථය ගැන හිතන්න. හරිද? දැන් අපිට මෙයා ධන, මෙයා ඍණනේ. මෙයා ධන, මෙයා ඍණ. හරිද? දැන් ඔන්න බලන්න. මේ වෙලාවේ කරන්ට් එක යනවද නැද්ද කියලා කියන්න මට. කරන්ට් එක යනවද නැද්ද? දැන් ඒක මේ ඩයෝඩ් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මෙයාගෙන් වැඩක් නැහැ. මොකද මෙයා මෙතන විසන්ති වෙලානේ තියෙන්නේ. දැන් පුතේ මෙයා පෙර නැඹුරුද පස් නැඹුරුද කියලා කියන්න මට. මේ වෙලාවේ මේ ධනට ධන සෙට් වෙලා තියෙන්නේ. ධනට ධන මේ ඍණට ඍණ සෙට් වෙලා තියෙන්නේ. එහෙනම් මේක මොන නැඹුරුයිද? පෙර නැඹුරුයි. පෙර නැඹුරුයි නම් මේ වෙලාවේ මොකක් වෙනවද? කරන්ට් එක යනවා. කරන්ට් එක යනවා කියන්නේ බල්බ් එක පත්තු වෙනවා. ඒ කියන්නේ මේ ස්විච් එක මෙතන මේකේ ගෑවෙනවා. කියන්නේ කරන්ට් එක යනවා. ඒ කියන්නේ ඔන් කියන අවස්ථාව. ඔන් කියන අවස්ථාව. හරිද? ඊළඟට පුතේ ඔයා හිතන්න දැන් ස්විච් එක ඊළඟට එක්කුවාම මෙයාගේ ගෑවෙනවනේ. මෙයාගේ ගෑවෙනවා. ස්විච් එක ගන්න මෙතන තියෙන්නේ. දැන් මම කියන්නේ මොකද්ද தත්ත්වය? මේ බලන්න. ධනට මොකද්ද සෙට් වෙන්නේ? රීඩට සෙට් වෙන්නේ මොකද්ද? ධන. එතකොට මේක මොන නැඹුරුයිද? පස් නැඹුරු. දැන් මේක ගෑවුනා කියලා කරන්ට් එක යනවා. කරන්ට් එක යන්නේ නැහැ. මොකද මේක පස් නැඹුරු. ඒ කියන්නේ මෙහෙම තිබ්බොත් මේක ඕෆ් කියන අවස්ථාව. ආයෙ ස්විච් එක ගුවාම මෙයාගේ ගෑවෙනවනේ. ඒතර ආයෙ මෙයා පෙර නැඹුරු වෙනවා. කරන්ට් එක යනවා බල්බ් එක පත් වෙනවා. තේරුණාද? ඒ නිසා මතක තියාගන්න මේ ඩයෝඩ් එකක් අපිට මොකක් විදිහටද? ස්විච් එකක් විදිහට දාගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද? ලියන්න දෙවෙනි එක ඉවරයි. ලියන්න ස්විච් එකක් ලෙස යොදා ගැනීම. ස්විච් එකක් ලෙස යොදා ගැනීම. ස්විච් එකක් ලෙස යොදා ගැනීම. හරි මේ රූපේ ඉක්මනින් අඳින්න. මේ රූපේ ඉක්මනින් අඳින්න.
හරි ස්විච් එකක් දැස්ස ඊළඟ එක මේ ඩයෝඩ් වලින් පුතේ ආලෝකය ලබා ගන්න පුළුවන් හරි එයාට ආලෝකය ලබා ගැනීමට ඩයෝඩ් වලින් ආලෝකය ලබා ගන්න පුළුවන් මොනවද ආලෝකය ලබා දෙන ඩයෝඩ් ඒවට තමයි පුතේ LED කියලා කියන්නේ ලයිට් එලිමිනේටිං ඩයෝඩ් කියන්නේ හරිද LED කියලා ලියා ගන්න වරාංග තුල ලියන්නේ LED ආලෝකය ලබා ගැනීමට ඊට පස්සේ පුතේ මේ ඩයෝඩ් වලින් විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන් ලියන විදුලිය නිෂ්පාදනය කිරීමට සූර්ය කෝෂ වල තියෙන පුතේ ඩයෝඩ් හරිද වරාංග තුල ලියන සූර්ය කෝෂ තුල සූර්ය කෝෂ තුල ඊළඟ එක සංවේදන හඳුනා ගැනීමට ඒ කියන්නේ පුතේ උෂ්ණත්වය අඳුර ගන්න පුළුවන් ආලෝකය අඳුර ගන්න පුළුවන් ඩයෝඩ් වලට ලියන්න උෂ්ණත්වය ආලෝකය වැඩි හරි ඊට පස්සේ මාතෘකාවක් කියන්නේ ඩයෝඩ් වර්ග කියලා ලියන්න ඩයෝඩ් වර්ග එක ඍජුකාරක ඩයෝඩ් පළවෙනි එක කියන ඍජුකාරක ඩයෝඩ් මෙන්න මේ සංකේතය අඳගන්න මෙහෙම දැක්කොත් ඒක ඍජුකාරක ඩයෝඩයක් අපි මෙච්චර වෙලා යන්නේ ඍජුකාරක ඩයෝඩ් දෙවෙනි එක සෙන ඩයෝඩ් ඒ සෙන ඩයෝඩ් එක අඳිනකොට වේගයෙන් අඳින්න සෙන ඩයෝඩ් එක අඳිනකොට මේ මෙතන මේ පේනවා සෙන ඩයෝඩ් එක ඒවා විස්තර අපි උදේ කතා කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ හරි ඊළඟ ප්‍රකාශ ඩයෝඩ් ඒවට ආලෝකය අඳුර ගන්න පුළුවන් ඊළඟ එක ආලෝක විමෝචක ඩයෝඩ් ඒ කියන්නේ LED ආලෝක විමෝචක ඩයෝඩ් LED මේ මැදලා තිබ්බොත් ඒක LED එකක් හුඟක් වෙලාවට මේ රූපේ තියෙනවා හරිද ඔයාලා අන්තිමට ලිව්වේ ආලෝක විමෝචක ඩයෝඩ්නේ LED ඒ අර්ථයේ පොඩි සටහනක් හදා ගන්න LED අර්ථයේ පොඩි සටහනක් එහේ PN සංධියේ පෙරණැඹුරු අවස්ථාවේදී ඉලෙක්ට්‍රෝන කුහර එකතු වීමේදී
ඉලෙක්ට්‍රෝන හා කුහර එකතු වීමේදී ආලෝකයේ ලෙස ශක්තිය පිට වේ. ආලෝකයේ ලෙස ශක්තිය පිට වේ. ආලෝකයේ ලෙස ශක්තිය පිට වේ. අර ඉලෙක්ට්‍රෝන කුහර වලට පනිනවනේ. ඉලෙක්ට්‍රෝන කුහර වලට පනිනකොට ශක්තිය පිට වෙනවා. මේකේ ශක්තිය පිට වෙන්නේ මොනවා විදිහට? ආලෝකයේ විදිහට තමයි පිට වෙන්නේ. එයන්න මේවා වෝල්ට් 1.6 මිලි ඇම්පියර් 20 මේවා වෝල්ට් 1.5 මිලි ඇම්පියර් 20 වෝල්ට් 1.6 මිලි ඇම්පියර් 20 වැනි කුඩා ධාරාවක් යටතේ ක්‍රියා කරයි. වැනි කුඩා ධාරාවක් යටතේ ක්‍රියා කරයි. වැනි කුඩා ධාරාවක් යටතේ ක්‍රියා කරයි. දැන් වාක්‍යලාවට LED පාවිච්චි කරනවා වැඩි නේද? නේද? දැන් වාලයක් විතර උනා තුනක් තියෙන බල්බ් වලට දැන් LED තාක්ෂණ කියන්නේ LED තියෙන ඒවා තමයි තියෙන්නේ. චූටි කරන්ට් එකක් තමයි අවශ්‍ය. නේද? දැන් මේවා වුණා දුක LED. මේවා LED තාක්ෂණය තමයි ඔය තියෙන්නේ. පැහැදිලිද? හරි. ඊළඟ තත්ත්වයක් දාලා ලියන්න. වෝල්ට් 5දී අක්‍රිය වේ. වෝල්ට් 5දී අක්‍රිය වේ. වෝල්ට් 5දී මේවා අක්‍රිය වෙනවා. හරි. ඊයන මාතෘකාව සූර්ය කෝෂය. සූර්ය කෝෂය. සූර්ය කෝෂ කියලා මාතෘකාවක් කියන්නේ. සූර්ය කෝෂ මෙමලිය. සූර්ය කෝෂ සාදා තිබෙන්නේ pn සංදි වලිනි. 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 එබැවින් සූර්ය කෝෂ සාදා තිබෙන්නේ pn සංදි වලිනි. එබැවින් සූර්ය කෝෂද ඩයෝඩ ලෙස සැලකිය හැකිය. එබැවින් සූර්ය කෝෂද ඩයෝඩ ලෙස සැලකිය හැකිය. එබැවින් සූර්ය කෝෂද ඩයෝඩ ලෙස සැලකිය හැකිය. දැන් pn සංදියට ඉරේලිය වැටෙනකොට සූර්යාලෝකයේ වැටෙනකොට ඒ pn සංදියේ කුඩා විභවාන්තරයක් ඇති වෙනවා. චූටි විභවාන්තරයක් ඇති වෙනවා. ඒ වගේ pn සංදි ගොඩාක් තියෙනවනේ සූර්ය කෝෂයක. එතකොට මේ විභවාන්තර ඔක්කොම එකට එකතු වුණාම සාමාන්‍ය සැලකිය යුතු විභවාන්තරයක් අපිට ගන්න පුළුවන්. ලියන්න. තවදා pn සංදියට ආලෝකයේ වැටෙන විට pn සංදියට ආලෝකයේ වැටෙන විට කුඩා විභවාන්තරයක් හටගන්නවා. pn සංදියට ආලෝකයේ වැටෙන විට කුඩා විභවාන්තරයක් හටගන්නවා. කුඩා විභවාන්තරයක් හටගන්නවා. ඊළඟ කාරණාවන एक कोशයකින් वोल्ट 0.5 एक कोशයකින් वोल्ट 0.5 වැනි एक कोशයකින් वोल्ट 0.5 වැනි කුඩා විභවාන්තරයක් හටගන්නවා. කුඩා විභවාන්තරයක් හටගනී. ඒකම ලියන්න. එවැනි කෝෂ රාශියක් ශ්‍රේණිගතව හෝ සමාන්තරගතව සම්බන්ධ කර श्रेणीगतව හෝ සමාන්තරගතව සම්බන්ධ කර වෝල්ට් 12, වෝල්ට් 15 වෙන් වෝල්ට් 12, වෝල්ට් 15 වෙන් වෝල්ට් 12, වෝල්ට් 15 වෙන්
වැඩි විභවාන්තරයක් ලබා ගනී. වැඩි විභවාන්තරයක් ලබා ගනී. වැඩි විභවාන්තරයක් ලබා ගනී. දැන් මේ එක කෝෂයකින් යොමු කරනවා කියලා කිව්වේ. දැන් මේක කෝෂ ගණනාවක් කියවන්නේ. ඒකට අපි කියන්නේ සූර්ය පැනලයක් කියලා. සූර්ය පැනලයක් කියලා කියනවා. ලියන්න මේක අවබෝධ. මෙවැනි සූර්ය කෝෂ පද්ධතියක්. මෙවැනි සූර්ය කෝෂ පද්ධතියක්. මෙවැනි සූර්ය කෝෂ පද්ධතියක්. සූර්ය පැනලයක් ලෙස හඳුන්වයි. මෙවැනි සූර්ය කෝෂ පද්ධතියක්. සූර්ය පැනලයක් ලෙස හඳුන්වයි. සූර්ය පැනලයක් ලෙස හඳුන්වයි. දැන් කතාව ඉවර වෙන්න යන්නේ. ලියන්න මාතෘකාවක්. සූර්ය කෝෂ භාවිතයේ වාසි. සූර්ය කෝෂ භාවිතයේ වාසි. සූර්ය කෝෂ භාවිතයේ වාසි. ඔකදී මුගක් අවුරුද්දවල ඔය වගේ ප්‍රශ්න තියෙනවා. සූර්ය කෝෂ භාවිතයේ වාසි, LED භාවිතයේ වාසි. ඒ වගේම තියෙනවා. කියන්නේ එක පරිසර දූෂණය සිදු නොවීම. පරිසර දූෂණය සිදු නොවීම. පරිසර දූෂණය සිදු නොවීම. දැන් සූර්ය කෝෂ පාවිච්චි කරනකොට පරිසර දූෂණයක් වෙන්නේ නැහැ. කවදා දවසකදී මොක පාවිච්චි කරලා කොහෙට හරි විසි කරනකොට පරිසර දූෂණයක් වෙනවා. හැබැයි පාවිච්චි කරන කාලේ තුල මොකක් වෙන්නේ නැද්ද? පරිසර දූෂණයක් වෙන්නේ නැහැ. ඒක වාස්තව. දෙවෙනි එක ශක්ති අර්බුදයට පිළියමක් වීම. ශක්ති අර්බුදයට පිළියමක් වීම. ශක්ති අර්බුදයට පිළියමක් වීම. ශක්ති අර්බුදයට පිළියමක් වීම. දැන් මේ වගේ ගොඩනැගිල්ලක දැන් බලන්න මේ ලොකු වහලයක් තියෙනවනේ. මේ වහලකට සූර්ය කෝෂය යවුවොත් එහෙම පැහැදිලිද? මේ ආයතනයට වැඩිත් ඒකේ විදුලි. ළඟපාත ගෙවල් දෙක තුනට විකුණන්න පුළුවන් විදුලි. ඒ තරමට මේ වගේ ඉඩක සූර්ය කෝෂ යවුවොත් එහෙම ලොකු විදුලියක් නිෂ්පාදනය කරන්න පුළුවන්. අනිවාර්යයෙන් මේ ආයතනයට වැඩිත් ඒක. හරිද? ඒක බලන්නකෝ අර මාසික විදුලි බිල මොකක් වෙනවද? අඩුවීමක් වෙනවා. අඩුවීමක් කියන්නේ නැතිවීමක් වෙනවා. එක පැත්තකින්. ඒ වගේ වාසි ගොඩාක් ඇතිවෙනවා. රටේ ශක්තිය අර්බුදයට මොකද පිළියමක් වෙනවා. නේද? අනිත් එක දැන් ඉවරයක් වෙන්නේ නැහැ සූර්ය ශක්තිය. ගුණාර්ජනීය ශක්තියක් වෙනවා. නේද? කියන්නේ ගුණාර්ජනීය ශක්තියක් වීම. නැවත නැවත ඇති වෙනවා. ගුණාර්ජනීය ශක්ති සම්පතක් වීම. සූර්ය කෝෂ භාවිතයේ අවාසි කියලා කියන්නේ. සූර්ය කෝෂ භාවිතයේ අවාසි. සූර්ය කෝෂ භාවිතයේ අවාසි. ගන්න සූර්ය කෝෂ භාවිතයේ තියෙන හොඳම අවාසි. එකක් තමයි මොකද සූර්ය කෝෂ භාවිතයේ තියෙන පළවෙනි අවාසි තමයි මූලික වියදම වැඩි. සූර්ය කෝෂ මිලදී ගන්න. ඔතන තමයි ලොකු ප්‍රශ්න තියෙන්නේ. සූර්ය කෝෂ ගණන්නේ මූලික වියදම වැඩි. ලියන්න. මිලදී ගැනීමට වැය වන මූලික වියදම වැඩි වීම. මිලදී ගැනීමට එන්නේ මිලදී ගැනීමට අවශ්‍ය මූලික වියදම වැඩි වීම. මිලදී ගැනීමට අවශ්‍ය මූලික වියදම වැඩි වීම. මිලදී ගැනීමට අවශ්‍ය මූලික වියදම වැඩි වීම. ඊළඟට කොයි කාලෙද? රාත්‍රී කාලෙදී විදුලිය නිෂ්පාදනය කරන්න බැහැ වගේ. ඒ වගේම වැසි සහිත අඳුරු දිනවලදී විදුලිය නිෂ්පාදනය අඩාල වෙනවා. පැහැදිලිද? ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ලියන්න. රාත්‍රී කාලයේදී අඳුරු දිනවලදී අඳුරු කියලා කියන්නේ පාටක වල නෙවෙයි දන්නවනේ. අඳුරු දිනයක් කියන්නේ විදුලිය නිපදවීමට බාධා ඇති වීම. දැන් විදුලිය නිපදවිය නොහැකි වීම. විදුලිය නිපදවිය නොහැකි වීම.